හරි. ස්කන්ධය මයින් ඒකක මොනවද තියෙනවද දන්න? ස්කන්ධය කියන්නේ බර ඈ. ග්‍රෑම් kilogram මිලිග්‍රෑම් පොත බලලා කියන්න එපා. තව එච්චරද? ග්‍රෑම් කිලෝග්‍රෑම් මිලිග්‍රෑම් රාත්තල් ඉපදෙද්දි බලන්නේ කොහොමද රාත්තල් ලොකු දේවල් මනිනවා අපි ටොන් එතකොට රත්තරන් වගේම මනිනවා අපි කැරට් වලින් මනිනවා ඈ හරිද හරි අපිට ඇත්තට මේ පාඩමට ඕනේ අපිට ග්‍රෑම් මිලිග්‍රෑම් කිලෝග්‍රෑම් ඔය ටික විතරයි හරි ලියාගන්න නෝට් එක ස්කන්ධය මනිනු ලබන ඒකක විශාල ප්‍රමාණයක් ඇත ස්කන්ධය මනිනු ලබන ඒකක විශාල ප්‍රමාණයක් ඇත ඒවායින් අපට වැදගත් ඒකක කිහිපයක් පහත දැක්වේ ස්ක්‍රීන් එකේ තියෙනවා ස්කන්ධය මනිනු ලබන ඒකක විශාල ප්‍රමාණයක් ඇත ඒවායින් අපට වැදගත් ඒකක කිහිපයක් පහත දැක්වේ ग्राम किलोग्राम मिलीग्राम रातल टन හරි මේක අපිට ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ මේ පාඩමට ග්‍රෑම් කිලෝග්‍රෑම් මිලිග්‍රෑම් කියන ඒ ටික අනිත් ඒවා අපි සාමාන්‍ය පාවිච්චි කරන්නේ නැහැ ඕනම උදාහරණයක් ගන්න හැම එකකටම පාවිච්චි කරන දේ සාමාන්‍ය අපි ග්‍රෑම් වලින් මයින්ව ෆෝන් එකේ ස්කන්ධය නැත්නම් පොඩි මොකක් හරි දෙයක ස්කන්ධය මයින්ව අපි පාවිච්චි කරනවා ග්‍රෑම් එතකොට පොඩ විශාල ස්කන්ධය මයින්ව අපි පාවිච්චි කරනවා කිලෝග්‍රෑම් උදාහරණයක් ගත්තොත්
දහම්ගේ බර බලන්න කොහොමද අපි ග්‍රෑම් වලින්ද බයින්නේ නෑ කිලෝග්‍රෑම් වලින්. ඊට පස්සේ අපි බෙහෙත් පෙත් එක නැත්නම් පත්තර කොලේ එක වගේ බර මයින්න අපි පාවිච්චි කරනවා මිලිග්‍රෑම්. ඒත් රාත්තල් පාවිච්චි කරන මොනවාද? උදාහරණයක් කියන්න බෑ. රාත්තල් අලියෙක්ගේ බර හරියට රාත්තල් වලින්ද බයින්නේ? පාන් වල පාන් අපි විශේෂයෙන් පාන් කියන පාන් රාත්ත කඩේට ගිහලා දෙන පාන් රාත්තලක් දෙන්න කියලා. පාන් වල බර මයින්නේ රාත්තල් වලින්. ඒකයි පාන් රාත්තලක් කියලා ඉල්ලන්නේ. ඊළඟට ටොන් පොඩ විශාල ස්කන්ධය නැත්නම් ස්කන්ධය කන්ටේනර් පෙට්ටියක ස්කන්ධය වගේ දේවල් අපමයින්නවා ටොන් වලින්. හරි. මම මේ කියන ඒවා මට රාත්තල් ටොන් ඕනේ නැහැ. ග්‍රෑම් කිලෝග්‍රෑම් මිලිග්‍රෑම් වලින් මොකක්ද මොන බර වලින්ද මයින්න පුළුවන් කියලා මට කියන්න. සිමෙන්ති කොට්ටයක් කිලෝග්‍රෑම් එහෙත් කිලෝග්‍රෑම් මිලිග්‍රෑම් පාන් ගෙඩියක් රාත්තල් දෙපා රාත්තල් දෙපා ග්‍රෑම් ග්‍රෑම් පාන් කිලෝ ගන්න හිතමු පාන් ගෙඩියක් ගන්නේ රාත්තල්. ඔයාලගේ ස්කන්ධය කිලෝග්‍රෑම් පිටි පැකට් එකක ස්කන්ධය ග්‍රෑම් කිලෝග්‍රෑම් වලින් තියෙන ඒවා දැන් නම් තියෙනවා නේ. හරි. කෙසෙල් කනක ස්කන්ධය කිලෝග්‍රෑම් A කොළ පහක A4 කොළ පහක ස්කන්ධය මිලිග්‍රෑම් මිලිග්‍රෑම් වලින් ග්‍රෑම් වලින් තෝරන මයින්ඩ් පුළුවන් අපිට වඩා වෙන්නේ මිලිග්‍රෑම්. හරි. හොඳයි. එන අනුමාත්‍රිකා ලියන්න ග්‍රෑම් හා මිලිග්‍රෑම් අතර සම්බන්ධතාවය. ග්‍රෑම් හා මිලිග්‍රෑම් අතර සම්බන්ධතාවය. ඔන් කරලා තියෙන්නේ හරි මට කියන කිලෝග්‍රෑම් මෙහෙට ග්‍රෑම් කීයක් තියනවද? සර් කිලෝග්‍රෑම් එකකට ග්‍රෑම් කීයක් තියනවද? 1000 දැන් ග්‍රෑම් එකකට මිලිග්‍රෑම් කියන්න ඕනේ 1000යි. ග්‍රෑම් එකක් කියන්නේ මිලිග්‍රෑම් 1000යි. ලියා ගන්න. ග්‍රෑම් එකක් සමානයි මිලිග්‍රෑම් 1000යි. කමරාවන් කරගෙන ඉන්නේ ග්‍රෑම් එකක් මිලිග්‍රෑම් 10යි නම් ග්‍රෑම් දෙකක් කීයද? 2000යි ග්‍රෑම් 2000යි ග්‍රෑම් 10ක් මිලිග්‍රෑම් 10000යි ග්‍රෑම් 8ක් මිලිග්‍රෑම් 8000යි ග්‍රෑම් 8000යි. එහෙනම් අපි ග්‍රෑම් වලින් තියෙන එකක් මිලිග්‍රෑම් කරන්න අපි කීයද ගුණ කරන්න ඕනේ 1000න්. 1000න් තරදා ලියා ගන්න. ග්‍රෑම් වලින් දක්වා ඇති ස්කන්ධයක් මිලිග්‍රෑම් වලින් දැක්වීමට ග්‍රෑම් වලින් ග්‍රෑම් ලෙස ඇති ගණන 1000න් ගුණ කළ යුතුය. ග්‍රෑම් වලින් දක්වා ඇති ස්කන්ධයක් මිලිග්‍රෑම් වලින් දැක්වීමට ග්‍රෑම් ලෙස ඇති ගණන 1000න් ගුණ කළ යුතුය. ඔන්න මම ස්ක්‍රීන් එකේ ෂෙයා කරලත් ඒක තියෙනවා. ග්‍රෑම් වලින් දක්වා ඇති ස්කන්ධයක්
මිලිග්‍රෑම් වලින් දැක්වීමට ග්‍රෑම් ලෙස ඇති ගණන 1000න් ගුණ කළ යුතුය. ඕක තියෙනවා කොහොමද? එහෙනවනේ තන්ද. පොලියාගත්තේ? නෑ ඉතින් මම ලියන්න අවශ්‍ය නෑ. හරි. එහෙනම් මට ගන්න 2.3යි 5යි 4යි ග්‍රෑම් මිලිග්‍රෑම් වලින් කීයක් දෙන්නේ? දැන් 1000න් ගුණ කරන්න මම ඉගෙනගත් දශම පාඩම ඉගෙනුවා 1000න් ගුණ කරන්න ලේසි ක්‍රමයක්. එහෙනම් මට ගන්න 2.3යි 5යි 4යි ග්‍රෑම් කියන එක මිලිග්‍රෑම් වලින් කීයද? මොකද සර් ආයේ කියන්නේ? 2.3යි 5යි 4යි ග්‍රෑම් මිලිග්‍රෑම් වලින් කීයද? මිලිග්‍රෑම් යන්න. සර් 2.3යි 4යි 5 නේ. 3යි 5යි 4. ඔට් එක ලියා ගන්න ඕනේ අශේන්. සර්. නෝට් එක ලියා ගන්න. හා. 2.3යි 5යි 4යි ග්‍රෑම්. මිලිග්‍රෑම් කීයද? 2354යි. 54යි ග්‍රෑම්. 2.3යි 5යි 4 නෙමේ මට පොඩ්ඩක් වැරදිලා තියෙනවා මේ 4 තියෙන ගාන හිතන්න එපා. 4යි 5යි මාරු වෙලා. හරි ඊළඟ එක 3යි ග්‍රෑම් 250යි මිලිග්‍රෑම්. 3යි ග්‍රෑම් 250යි මිලිග්‍රෑම්. මේක වැරදි. 3250යි මිලිග්‍රෑම්. 3250යි මිලිග්‍රෑම්. මුලින්ම ඔයගොල්ලෝ 3යි ග්‍රෑම් 250යි මිලිග්‍රෑම් කියලා ඕනම් වෙන් කරගත්ත හැකි. 3යි ග්‍රෑම් කියන්නේ 3000යි මිලිග්‍රෑම්. 250යි මිලිග්‍රෑම් එකතු කරාම 3250යි මිලිග්‍රෑම්. ඔයාලට උත්තරේ ගන්නත් පුළුවන්. පොඩි ප්‍රශ්න ලියන්න ග්‍රෑම් සහ මිලිග්‍රෑම් වලින් දක්වන්න. ඉතින් අපි දැන් කරේ මිලිග්‍රෑම් කරා විතරයි. දැන් ග්‍රෑම් හා මිලිග්‍රෑම් වලින් දක්වන්න. ග්‍රෑම් හා මිලිග්‍රෑම් වලින් දක්වන්න. හරි උදාහරණයක් ගත්තොත් මිලිග්‍රෑම් කියලා. දැන් මම මේක කිව්වේ මම දුන්න 2.3යි 4යි ග්‍රෑම් ග්‍රෑම් හා මිලිග්‍රෑම් වලින් ලියන්න කිව්වොත් මම මේක ලියා ගන්නවා 2යි ග්‍රෑම් 354යි මිලිග්‍රෑම් 17 අඩු එක මිලිග්‍රෑම් ආකාරයෙන් ලියා ගන්නවා 2යි ග්‍රෑම් 354යි මිලිග්‍රෑම් විදියට. හරි මම ඔයාලට දෙන්න එහෙනම් ගානක්. සර් උදාහරණ කියලා ලියා ගන්න ඕනද? නෑ එපා. ඒ ගාන උදාම තියෙන්නේ. හදාගන්න. දෙකයි දශම 3යි 5යි 4 2.3
2.354 අපි වෙන කරගන්නවා 2 ග්‍රෑම් 0.0.354 ග්‍රෑම් විදියට. ඒතර අපි ඒක ලියා ගන්නවා 2 ග්‍රෑම් 354යි මිලිග්‍රෑම් විදියට. හරි. ඊළඟ ග්‍රෑම් 3.4න් 1 ග්‍රෑම්. මට මේ ග්‍රෑම් හා මිලිග්‍රෑම් වලින් උත්තියන්න මිලිග්‍රෑම් වලින් විතරක් උත්තරෙත් දෙන්න. 3.4න් 1 ග්‍රෑම්. දැන් මේ තියෙන්නේ මිශ්‍ර සංඛ්‍යාවක් විදියට. භාග. හදන්න පුළුවන්ද? හදන්න බැරි නම් ගැන මම හදලා පෙන්නන්නම්. එහෙනම් පෙන්වන්නකො සර්. පෙන්නන්නවද? හරි. මට මේක ලියාගත්ත හැකි 3 ග්‍රෑම් ධන 4න් 1යි කියලා. එහෙනම් 4න් 1 විතර මම 1000න් ගුණ කරනවා. එතකොට එනවා 3 ග්‍රෑම් 250යි මිලිග්‍රෑම්. මේක මිලිග්‍රෑම් වලින් විතරක් දැක්කුවොත් 3250යි මිලිග්‍රෑම්. පාත් තනියෙන් ගන්න හදන්න ටිකුත් තව දෙනවා පස්සේ ඈ. දැන්ට මේ ටික මම උදාහරණ වලට දෙනවා වගේ තමයි ඉතින්. හදන්න ඉවරද? ඔව් සර්. හරි. එහෙනම් ඊළඟ අනුමාත්‍රකාව මිලිග්‍රෑම් වලින් දී ඇති ස්කන්ධයක් ග්‍රෑම් වලින් දැක්වීම. දැන් අපි කර ග්‍රෑම් වලින් දී ඇති ස්කන්ධය මිලිග්‍රෑම් වලින් දක්වපු එක. දැන් අපි කරන්න යන්නේ මිලිග්‍රෑම් වලින් දී ඇති ස්කන්ධයක් ග්‍රෑම් වලින් දැක්වීම. මිලිග්‍රෑම් වලින් දී ඇති ස්කන්ධයක් ග්‍රෑම් වලින් දැක්වීම. අනුමාත්‍රකාව ලියා ගන්න. අය ග්‍රෑම් එකට මිලිග්‍රෑම් කීයද තියෙන්නේ මට අපෝ කියන්න? 1000ක්. 1000යි. ඒ කියන්නේ මිලිග්‍රෑම් 1000ක් කියන්නේ ග්‍රෑම් එකයි. එකක්. ඒක මිලිග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 1000න් එකයි. මිලිග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 1000න් එකයි. ඒක මිලිග්‍රෑම් දෙකක් කියන්නේ ග්‍රෑම් 1000න් දෙකයි. හරි. ග්‍රෑම් 1000ක් කියන්නේ මිලිග්‍රෑම් 1000ක් කියන්නේ ග්‍රෑම් එකයි කියවනේ. මිලිග්‍රෑම් 2000ක් කියන්නේ ග්‍රෑම් කීයද? මිලිග්‍රෑම් 2000ක් කියන්නේ ග්‍රෑම් කීයද? දෙකයි. ග්‍රෑම් දෙකයි. මිලිග්‍රෑම් 3000ක් කියන්නේ ග්‍රෑම් තුනයි. තුනයි. අත කරන්න දැන් මම මිලිග්‍රෑම් 8000යි කිව්වොත් ග්‍රෑම් 8යි. මොකද්ද කරන්න ඕනේ? 8000 බෙදන්න ඕනේ 1000න්. අපි ඉස්සෙල්ලා කරේ 1000න් ගුණ කරපු එක ග්‍රෑම් මිලිග්‍රෑම් කරද්දී මිලිග්‍රෑම් ග්‍රෑම් කරද්දී අපි කරන්නේ 1000න් බෙදන්න ඕනේ. හරි. තවදා ලියා ගන්න කියන මිලිග්‍රෑම් වලින් ඇති ස්කන්ධයක් මිලිග්‍රෑම් වලින් ඇති ස්කන්ධයක් මිලිග්‍රෑම් වලින් ඇති ස්කන්ධයක්
ග්‍රෑම් වලින් දැක්වීමට මිලිග්‍රෑම් වලින් ඇති ස්කන්ධයක් ග්‍රෑම් වලින් දැක්වීමට මිලිග්‍රෑම් ලෙස ඇති ගණන 1000න් බෙදිය යුතුය. මිලිග්‍රෑම් ලෙස ඇති ගණන 1000න් බෙදිය යුතුය. උදාහරණ කියලා මේක ලියා ගන්න. 8000යි මේක ලියා ගන්න. 8000 මිලිග්‍රෑම් දුප්පොත් අපි 8000 බෙදනවා 1000න් උත්තරේ 8යි ග්‍රෑම්. අදලා මේ ප්‍රශ්න ලියාගෙන මට උත්තරේ කියන්න. තුන්දාස් 254 මිලිග්‍රෑම් ග්‍රෑම් වලින් දක්වන්න. සර් 3.254 3.254යි. හොඳයි. 10න් බෙදුනාම 3.254යි ග්‍රෑම්. ඊළඟ එක 4365 මිලිග්‍රෑම් ග්‍රෑම් වලින් හා මිලිග්‍රෑම් වලින් දක්වන්න. ආර්දාස් 365 මිලිග්‍රෑම් ග්‍රෑම් වලින් හා මිලිග්‍රෑම් වලින් දක්වන්න. හදුවා සර්. කීයද? ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 365යි. ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 365යි. හරි. එහෙනම් ඉස්සර ඒක හදාගන්නකො හදාගත්තේ නැති කට්ටිය. චූටි ප්‍රශ්න ටිකක් දෙන්න මෙයාලට. හරි. ප්‍රශ්න 3යි ප්‍රධාන ප්‍රශ්න අංක 3යි. ප්‍රශ්න 6යි 12යි 16යි. ඉක්මනට කරන්න බලන්න. ළමයි හෝම්වර්ක් කරාම ගෙදරින් කරලා මට එවන්නේ නැහැ. මොකක්ද තියේදි කරවම ඉන්න. මම අපෝ ජොයින් වෙන්න තව ටිකකින් මීටින් එක එන්න වෙයි. එන්න ඉවරයි. වශයෙන්ගේ යාළුවා හිටියා අතුරුදහන් නික්ම. නික්ම පන්තියේ පටන් ගන්න දින්න ඉවර වෙද්දි නෑ. අපි සාකච්ඡා කරමු එහෙනම්.
එපාද දහම්? නෑ සර්. සාකච්ඡා කරමුනේ. හරි. පහත ස්කන්ධ මිලිග්‍රෑම් වලින් ප්‍රකාශ කරන්න. ග්‍රෑම් 2යි කියන්නේ මිලිග්‍රෑම් 2000යි. ග්‍රෑම් 7යි කියන්නේ මිලිග්‍රෑම් 7000යි. ග්‍රෑම් 12යි කියන්නේ මිලිග්‍රෑම් 12000යි. ග්‍රෑම් 6.5යි කියන්නේ මිලිග්‍රෑම් 6500යි. 9.7යි ග්‍රෑම් කියන්නේ 9700යි මිලිග්‍රෑම්. 13.6යි ග්‍රෑම් කියන්නේ 13600යි මිලිග්‍රෑම්. ඊළඟ ප්‍රශ්නය. පහත ස්කන්ධ ග්‍රෑම් වලින් ප්‍රකාශ කරන්න. 310 මිලිග්‍රෑම් කියන්නේ 3යි ග්‍රෑම්. 810 මිලිග්‍රෑම් කියන්නේ 8යි ග්‍රෑම්. 1610 මිලිග්‍රෑම් කියන්නේ 16යි ග්‍රෑම්. 4500යි මිලිග්‍රෑම් කියන්නේ 4.5යි ග්‍රෑම්. 2550 ග්‍රෑම් කියන්නේ 2.5යි ග්‍රෑම්. 8075 මිලිග්‍රෑම් කියන්නේ එතකොට 8.075 ග්‍රෑම්. 8.075යි ග්‍රෑම්. ඊළඟ පහත දී ඇති එක් එක් ස්කන්ධයේ ග්‍රෑම් සහ මිලිග්‍රෑම් වලින් දක්වන්න. 2350යි මිලිග්‍රෑම්. ග්‍රෑම් හා මිලිග්‍රෑම් වලින් 2 ග්‍රෑම් 350 මිලිග්‍රෑම්. 2යි ග්‍රෑම් 350යි මිලිග්‍රෑම්. ඊළඟ එක 3යි ග්‍රෑම් 750යි මිලිග්‍රෑම්. 750 මිලිග්‍රෑම්. ඊළඟ එක 12යි ග්‍රෑම් 12 ග්‍රෑම් බිංදු 5යි 50 මිලිග්‍රෑම්. 12යි 50යි මිලිග්‍රෑම්. 50යි මිලිග්‍රෑම් 50යි. ඒක මම හදන්නම් නේ. හරි. 12.5 තියෙන්නේ. හරිනේ. අපි මේක ගුණ කරන්න ඕනේ නම් 10න් 10න් ගුණ කරොත් 12050යි. එතකොට 12යි ග්‍රෑම් 50යි මිලිග්‍රෑම්. මේක 0.50 මිලිග්‍රෑම් කියලා තමයි ලියන්න පුළුවන්. වැරදි නෑ. 0.50 කියලා කියන්නේ 50යි මිලිග්‍රෑම් කියලා තමයි කියන්නේ. 12යි ග්‍රෑම් 50යි මිලිග්‍රෑම්. එන අවසාන එක 1 ග්‍රෑම් 5 මිලිග්‍රෑම්. 1 ග්‍රෑම් 5 මිලිග්‍රෑම්. හරි. 5 1 ග්‍රෑම් 5 මිලිග්‍රෑම්. සර් ඔව්. මේ මම දැම්මේ 1 ග්‍රෑම් 0.05 ග්‍රෑම්. හරි. 1 මිලිග්‍රෑම්. ග්‍රෑම් 0.5 ග්‍රෑම්. වැරදි නෑ. උත්තරේ හරි. උත්තරේ හරි. අපි ඒ මුලට 0.0 තියෙන ඒවා අපි සාමාන්‍යයෙන් ලියන්නේ නැහැ. මොනොත් ඒකට උත්තරේ එන්නේ 1 ග්‍රෑම් 5 මිලිග්‍රෑම්. හරි. අනුමාත්‍රකාව ලියා ගන්න. ස්කන්ධ එකතු කිරීම හා අඩු කිරීම. ස්කන්ධ එකතු කිරීම හා අඩු කිරීම. ස්කන්ධ එකතු කිරීම හා අඩු කිරීම. දැන් අපි යන්නේ අමාරු කොටසකට තමයි අපි දැන් මේ යන්නේ. හොඳට බලාගෙන ඉන්න ඕනේ. හරිද? ස්කන්ධ එකතු කිරීම හා අඩු කිරීම. මම මෙන්න මෙහෙම ගානක් දීලා තියෙනවා. 7 ග්‍රෑම් 345 මිලිග්‍රෑම් එකතු කරන්න කියලා 7 ග්‍රෑම් 928 මිලිග්‍රෑම්. මට මෙතන ග්‍රෑම් තියාගෙන ඉන්නේ කරදරින්ද මම මේ ග්‍රෑම් කියන එක උඩට දා ගන්නවා. මෙතන මිලිග්‍රෑම් කරදරින්ද මිලිග්‍රෑම් කියන එක උඩට දා ගන්නවා. හරි එකතු කරන්න තියෙන්නේ 8යි 5යි එකතු කරාම කීයද? 15යි. 8යි 5යි එකතු කරාම 15යි.
නෑ 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 8යි කියන්නේ 5යි. එනවනේ බෝඩ් එක. 13යි 13න් 3 දැම්මා එකක් ඉතුරු වෙයි. 1යි 4යි 2යි 1යි 4යි 5යි 5යි 2යි 6යි 7යි 4යි 2යි 6යි අර 1යි 7යි 7 3යි 9යි 12යි 12යි එක දැම්මා එකක් ගෙනාවා මෙතනට. මෙතන. එතකොට 8යි 7යි 5යි අර 1යි අපේ 8යි 16 උත්තර ගියේ 16 ග්‍රෑම් 273යි 73යි මිලිග්‍රෑම් කොච්චර අමාරුද නේ මේ ගණන්? අම්මෝ එනවා අමාරුයි. හරි. මම මේ ගාන දෙන්නම් අඩු කරන්න 8යි 345 අඩු කිරීම 7යි 928 ග්‍රෑම් මිලිග්‍රෑම්. පහෙන් 8ක් අඩු කරන්න පුළුවන්ද? බෑ බෑ. එහා පැත්තෙන් එකක් ඉඳගන්න. 8ක් අඩු කරාම 7යි. දැන් මෙතන තියෙන්නේ 3. 3න් 2ක් අඩු කරාම 1යි. එකයි 1යි. 3න් 9ක් අඩු 3න් 9ක් කරාම පැත්තෙන් ඉල්ල ගන්නවා 14න් 9ක් 4යි. මෙතන 7න් 7ක් උත්තරේ 410. මිලිග්‍රෑම් 417යි හදාගන්න බලන්න කොච්චර අමාරුද කියලා මේ ගණන්. එනවා අමාරුයි සර්. හරිද අපි සාමාන්‍ය ගණන් හදන විදියම තමයි මේක වෙනසකට තියෙන්නේ. අපි ග්‍රෑම් මිලිග්‍රෑම් කතාවක් උඩින් දාගෙන තියෙනවා. එච්චරයි. නැත්නම් සාමාන්‍ය එකතු කරන විදියම තමයි. සාමාන්‍ය අඩු කරන විදියම තමයි. මුගම් පොඩක් අමාරු ගණන් තියෙන්න බෑනේ. මේක ලියා ගන්න උදාහරණ වලට ගානක් දෙන්නම් ඔයාලට. සර් ඕක ලියා ගන්න ඕනද? මේ දේ ලියා ගන්න උදාහරණ විදියට. ලියා ගත්තා සර්. හරි. ඉන්න සතා තුට්ටයි තියෙන්නේ මම ගානක් යටින් ලියන්නම්කෝ. මේකේ උඩ ගාන තියෙන්නේ ඔයාලගේ. එනවනේ. මේ ගාන දෙක හදන්න බලන්න.
මේක 13 7 කරගන්න. ඉවරයි සර්. ඉවරයි. ඉවරයි සර්. හරි. පළවෙනි උත්තරේ කීයද ආවේ? 271 ග්‍රෑම් 205 මිලිග්‍රෑම් 205යි. 271 ග්‍රෑම් මිලිග්‍රෑම් 205යි. ඊළඟ එක ග්‍රෑම් ග්‍රෑම් 49යි 19යි මිලිග්‍රෑම් 725යි. ග්‍රෑම් 19 මිලිග්‍රෑම් 725යි. බලන්න කොච්චර අමාරු ගණන් ටිකක්ද ඒ ටික. හරි. ඊළඟ අනුමාත්‍රකාව ස්කන්ධයක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීම. 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 දැන් මම ගුණ කරන්න යන්නේ 6 ග්‍රෑම් 120 මිලිග්‍රෑම් කියන එක 8න්. මුලින්ම කරන්න මේ 8 ගුණ කරනවා බිංදුවෙන්. 8 වරක් බිංදුව කීයද? බිංදුවයි. බිංදුව. 16න් 6 කරනවා එකක් ඉතුරුයි. 8 වරක් එක 8යි අර එකයි අර එකයි 9යි. 8 වරක් 6 8 කීයද? 47යි. 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 ඒතර උත්තරේ 48යි ග්‍රෑම් 960යි මිලිග්‍රෑම්. මිලිග්‍රෑම්. මිලිග්‍රෑම් ගුණ කිරීම 12. මෙහෙම තියෙද්දි මුලින්ම මේ දෙකෙන් ගුණ කරනවා දෙවරක් බිංදුවයි දෙවරක් පහ 10යි 10න් බිංදුව දැම්ම එකක් ඉතුරුයි දෙවරක් 3 6යි අර එකයි 7යි දෙවරක් 7 14යි ඊළඟට මෙතනින් බිංදුවක් දැම්මා 14යි. එක්වරක් බිංදුවයි එක්වරක් පහ 5යි එක්වරක් 3 3යි එක්වරක් 7 7යි බිංදුවයි බිංදුවයි 7යි 5යි 12න් දෙක දැම්ම එකක් ඉතුරුයි 4යි 3යි 7යි අර එකයි 8යි අර එකයි 8යි 9යි 9යි. උත්තරේ ග්‍රෑම් 98යි මිලිග්‍රෑම් 200යි. හරි උදාහරණ 1 උදාහරණ 2 අන්න කොච්චර අමාරු පාඩමක්ද අද අපි ඉගෙන ගන්න. සර් ඕක ලියා ගන්න ඕනද? ඕක ලියා ගන්න ඕනේ. දහම්මයි මට මේ සතියේ ගණන් හදලා දෙන්නේ නැත්තේ. අමතක වුණා සර්. සිතිජ
නම් නැහැ, සිතිජ ඉවරයි නැහැ. සර්. ඉවරයි. හරි. ඊළඟ අනුමාත්‍රකව ලියා ගන්න. ස්කන්ධයක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදීම. ස්කන්ධයක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදීම. ස්කන්ධයක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදීම. එකයි ග්‍රෑම් 740යි මිලිග්‍රෑම් මම බෙදන්න යනවා 6 කරන්නේ මෙහෙමයි 1යි 740යි මෙතනින් බෙදීම දැම්මා මෙතන 6 දැම්මා මෙතන තියෙන්නේ ග්‍රෑම් මෙතන තියෙන්නේ මිලිග්‍රෑම් එකට 6 ඒවා තියනවද නෑ බිංදුවයි බිංදුවයි එහෙනම් අපි 14 බලමු 17ට 6 ඒවා කීයද දෙකයි. දෙකයි දෙවරක් 6 12යි 12යි. අතෙන් ගුණාම 5යි 54ට 6 ඒවා 9යි 9ට 6 9යි ඒක බිංදුවයි මේ බිංදුව බලලා යන බිංදුවට 6 ඒවා බිංදුවයි ඒතර උත්තරේ එන්නේ 0.29යි බිංදුවයි නැත්නම් 290යි මිලිග්‍රෑම් මේ උදාහරණ හදාගන්න මම තව උදාහරණයක් ගන්නවා 290යි මිලිග්‍රෑම් හරි සර්. ඊළඟට ඉන්න මම දෙන්නම් හරි සර්. දෙකයි ග්‍රෑම් 142යි මිලිග්‍රෑම් බෙදීම 300 6 දැන් පොඩ්ඩක් ලොකු උත්තරේ මේ වේගින් බෙදන්න යන්නේ 2යි 142යි බෙදලා 306යි ග්‍රෑම් මිලිග්‍රෑම් හරි දෙකට 306 ඒවා නෑ බිංදුවයි 21ට නෑ බිංදුවයි 214ට නෑ බිංදුවයි 2142ට 306 ඒවා කීයක් තියෙනවද කියලා මට ඉක්මනට හොයලා කියන්න මොකද්ද සර්? 2142ට 306 ඒවා කීයක් තියෙනවද? අටක් බලන්න හොයලා බලන්න මම දන්නේ 8ක්
සර් 7ක්. 7යි. 2142 300 හරියටම දෙනවා 7ක්. 4 300 2142යි. ඉන්ද. ඒ උත්තරේ ග්‍රෑම් මිලිග්‍රෑම් 7යි. මේ වගේ ගණනුත් ඔයාලට එන්න පුළුවන්. මේකත් හදාගන්න. තව එක උදාහරණ ගානක් හදනවා මොකද? දාගෙන ඉවරයි සර්. හරි. යන්නේ වලද? නෑ නෑ සර්. සර්. හරි සර්. හරි. දොළහයි දශම 6යි කිලෝග්‍රෑම් බෙදීම 7. එහෙනම් ගන්නකො 12.6 බෙදීම 7. මම ඔයාලට කලින්ම කියලා දීලා තියෙනවා දශම කොහොමද බෙදන්නේ කියලා. 12ට 7 වගේද 1යි. 1 පරක් 7 7යි. ඉතුරු 5යි. දශම තිත උඩින් තියලා 6 පල්ලෙහාට ගේනවා. 56ට 7 ඒවා කීයද? පාසයට 7 ඒවා කීයද? මේයි. කීයද? එවුන්නේ. 9. 56ට 7 ඒවා 9ක් තියනවද? 8යි. 8යි. හා 8 වල 6යි. ඉතින් උත්තරේ එන්නේ 1.8යි කිලෝග්‍රෑම්. ඒ වගේ දශම වලිනුත් අපිට බෙදීම ගණන් එන්න පුළුවන්. හදාගන්න. හදාගෙන ඉවරයි. හදාගෙන ඉවරයි. නෑ සර්. ඉවරයි සර්. හරි. මම නම් ගාන ටිකක් දෙන්නම්. විනාඩියක් දෙන්න. හරි. ඉක්මනට මේ ගාන ටික හදන්න බලන්න. ඈ ඕක හදන්න ඕනේ සර්. ඔය මේ ගාන ටික හදන්න ඕනේ. ඉක්මනට හදලා ඕනේ.
හදලා ඉවරයි සර්. හරි. මෙන්න තව දෙතුන් දිනක් කල් වුණාට පස්සේ අපි සාකච්ඡා කරමු. හදාගෙන ඉවරයි සර්. අපි දෙන්නයි නෑ සර්. ඉක්මනට හදන්න. හරි අපි නම් සාකච්ඡා කරමු. අන්තිම ගාන සර් යන්න. හරි. ඉවරයි සර්. පළවෙනි එක 8යි ග්‍රෑම් 160යි මිලිග්‍රෑම්. බෙදීමට උත්තරේ කොහොමද ආවේ? 1යි ග්‍රෑම් 20යි මිලිග්‍රෑම්. 1020යි මිලිග්‍රෑම් නැත්තම් 1යි ග්‍රෑම් 20යි මිලිග්‍රෑම්. ඊළඟ එක 525යි මිලිග්‍රෑම්. ඊළඟ 6යි ග්‍රෑම් 125යි මිලිග්‍රෑම් බෙදීම 5 1225යි මිලිග්‍රෑම් නැත්නම් 1යි ග්‍රෑම් 225යි මිලිග්‍රෑම්. ඊළඟ ප්‍රශ්නේ 7යි ග්‍රෑම් 140යි මිලිග්‍රෑම් බෙදීම 3 තරනවා 2යි ග්‍රෑම් 380යි මිලිග්‍රෑම්. අවසාන එක 10යි ග්‍රෑම් 400යි මිලිග්‍රෑම් බෙදීම 4 2යි ග්‍රෑම් 600යි මිලිග්‍රෑම්. මේක බෝඩ් එක හදන්න ඕන ගණන් මොනවද තියෙනවද? නෑ සර්. හරි. එහෙනම් ඊළඟ අනු මාතෘකාව මේ පාඩේ අවසාන කොටස ස්කන්ධය නිමානය. ස්කන්ධය නිමානය. ස්කන්ධ නැත්නම් ස්කන්ධ නිමානය. ස්කන්ධ නිමානය. හරි. නිමානය දත් මොනවද කරන්නේ? මොකක් හරි එකක අගයක් දීලා තියෙද්දි අනිත් ඒ වගේ අගය ඒ අගයමයි කියලා හිතලා අපි ගණන් ටික හදනවා. උදාහරණයක් ගත්තොත් මම කියනවා අඹ ගෙඩි ගොඩක එක අඹ ගෙඩියක බර ග්‍රෑම් 340කි. අඹ ගෙඩි ගොඩේ ගෙඩි 10ක් ඇත්නම් අඹ ගෙඩි ගොඩේ බර කොපමණද කියලා. එතකොට අපි දන්නේ එක අඹ ගෙඩියක බර විතරයි ග්‍රෑම් 340යි කියලා. අනිත් අඹ ගෙඩි වල බර වෙනස් වෙන්න පුළුවන්. ඒත් අපි හිතනවා හැම අඹ ගෙඩියක්ම ග්‍රෑම් 340ක් කියලා. ඒකට තමයි අපි කියන්නේ නිමානය කියලා. අපි උදාහරණයක් ගත්තොත් මගේ අතේ තියෙනවා වෙරළු ගෙඩි 5ක්. එක වෙරළු ගෙඩියක බර ග්‍රෑම් 3ක්. එතකොට වෙරළු ගෙඩි 5ේ බර කොච්චරද? 15යි. ග්‍රෑම් 15යි. ඒක හරියටම ග්‍රෑම් 15ක් වෙන්න පුළුවන්ද? වෙනස් වෙන්න පුළුවන්. වෙරළු ගෙඩි මගේ මම බාරපු එක ග්‍රෑම් 3ක් වුණාට සමහර ඒවා තියෙන බව ග්‍රෑම් 4ක තියෙන ඒවා. සමහර ඒවා තියෙන බව ග්‍රෑම් 6ක් තියෙන ඒවා. අපි නිමානයේදී කරන්නේ මොකක් හරි එක දෙයක අගයක් දන්නවා නම් අනිත් ඒ වගේ අගයක් ඒකම තමයි කියලා හිතලා අපි ගාන හදනවා. හරි උදාහරණයක් ප්‍රශ්න ලියා ගන්න. උදාහරණයක් ප්‍රශ්නය
අඹ ගෙඩි ගොඩක අඹ ගෙඩි ගොඩක අඹ ගෙඩි ගොඩක අඹ ගෙඩි 15ක් ඇත. අඹ ගෙඩි ගොඩක අඹ ගෙඩි 15ක් ඇත. එක් අඹ ගෙඩියක බර එක් අඹ ගෙඩියක බර ග්‍රෑම් 375ක් නම් එක් අඹ ගෙඩියක බර ග්‍රෑම් 375ක් නම් අඹ ගෙඩි 15 බර සොයන්න. ග්‍රෑම් 375ක් නම් අඹ ගෙඩි 15 බර සොයන්න. අඹ ගෙඩි 15 බර සොයන්න. මුළු බර සොයන්න නැත්තම්. හොයන්න බලන්න. පන්දාස් 625යි ග්‍රෑම් 5625යි ග්‍රෑම් නැත්නම් 5 කිලෝග්‍රෑම් 625යි ග්‍රෑම්. තව ප්‍රශ්නයක් ලියා ගන්න. අවසාන ප්‍රශ්නය අද දවසට දෙන්න. දොඩම් ගෙඩි 10කි දොඩම් ගෙඩි ගොඩකින් දොඩම් ගෙඩි ගොඩකින් දොඩම් ගෙඩි ගොඩකින් ලබාගත් දොඩම් ගෙඩි 10ක ස්කන්ධය දොඩම් ගෙඩි ගොඩකින් ලබාගත් දොඩම් ගෙඩි 10ක ස්කන්ධය ග්‍රෑම් 270යි මිලිග්‍රෑම් 225ක් විය. දොඩම් ගෙඩි ගොඩකින් ලබාගත් දොඩම් ගෙඩි 10ක ස්කන්ධය ග්‍රෑම් 270යි මිලිග්‍රෑම් 225ක් විය. ග්‍රෑම් 270යි මිලිග්‍රෑම් 225ක් විය. දොඩම් ගෙඩි 100ක මුළු ස්කන්ධය නිමානය කරන්න. දොඩම් ගෙඩි 100ක මුළු ස්කන්ධය නිමානය කරන්න.
ඉවරද? ඔව් සර්. කීයද උත්තරය ආවේ? 2702 ග්‍රෑම් 250 මිලිග්‍රෑම්. දෙදාස් 702 ග්‍රෑම් 250යි මිලිග්‍රෑම්. මේකනේ. මේ කොහොම අපි තවදුරටත් කියන්න පුළුවන් 2 කිලෝග්‍රෑම් 702 ග්‍රෑම් 250 මිලිග්‍රෑම් කියලා අපිට ඕන උත්තර දෙන්න පුළුවන්. මේකත් ඔයාලා ලියා ගන්න. මොකෝ ග්‍රෑම් 2000 කියන්නේ කිලෝග්‍රෑම් එකයි කියලා අපි 6 වසරේදී ඉගෙන ගත්තා. ඒ දැනුවත් පාවිච්චි කරලා අපි කියනවා 2 කිලෝග්‍රෑම් 702 ග්‍රෑම් 250යි මිලිග්‍රෑම්. මම දුක්කරේ අභ්‍යාස කරන්න කියලා මිශ්‍ර අභ්‍යාස ටික කරන්න කියලා විතරයි දැන් දීලා තියෙන්නේ. එන්න මොකද තාම දුන්නේ නැහැ. නෑ හදලා ඉවරයි සර්. හරි අපි එහෙනම් ගමු. උත්තර ටික ලියා ගන්න පළවෙනි එක මේක දෙවෙනි එකට මේක තුන්වෙනි එකට මේක පැරසිටමෝල් පෙත්ත ගැටමෝල් ඖෂධ ප්‍රමාණය ග්‍රෑම් 375ක් වේ. වැඩිහිටියෙකු දිනකට ගන්නා පැරසිටමෝල් ප්‍රමාණය ග්‍රෑම් 2කට වඩා අඩු විය යුතුය. ඔහු දිනකට ගත හැකි උපරිම පෙති ගන්න කීයද? අපි මේක ඉගෙන ගන්න ඕනේ කොහොමද? ග්‍රෑම් 2000යි 2යි කියන්නේ මිලිග්‍රෑම් 2000යි. අපි මේක බෙදන්න ඕනේ 370 375. දැන් අපිට උත්තර 5යි 0.33333. ඒ කියන්නේ ගන්න පුළුවන් උපරිම පෙති ගන්න කීයද? 5යි. දවසකට ගන්න පුළුවන් උපරිම පැරසිටමෝල් පෙති ගන්න 5යි. එඳා අපෝ අම්මාලාට ගන්න ගෙදර පොද්දි පැරසිටමෝල් දවසකට 5කට වඩා බොන්න එපා කියලා. පැන්ඩෝල් වුණත් එහෙම තමයි. හරි. දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ චීස් ග්‍රෑම් 100ක ප්‍රමාණයක් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 500ක් වූ පෙට්ටියක අසුරා වෙළඳ පොළට නිකුත් කරේ. එවැනි පිට්ටි 100ක ස්කන්ධය සොයන්න. චීස් වල ග්‍රෑම් 100යි. එතකොට පෙට්ටියේ බර ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 500යි. සම්පූර්ණ බල වෙනවා 102 ග්‍රෑම් මිලිග්‍රෑම් 500යි. 102 ග්‍රෑම් මිලිග්‍රෑම් 500යි. ඒ වගේ පෙට්ටි 100ක අහන්නේ අපි මේ ගුණ කරන්න ඕනේ 100ෙන්. ඒතර අපිට එනවා 100. මිලිග්‍රෑම් නැත්නම් 10250යි ග්‍රෑම්. තව කොන කෙනෙක් කියනවා කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 250යි කියලා උනත් උත්තරේ තියන්න පුළුවන්. හරි. කල ග්‍රෑම් 500කට හකු ග්‍රෑම් 250ක් මිශ්‍ර කර එක ප්‍රමාණයේ තලගුලි 60ක් සාදයි නම් එක් තලගුලියක ස්කන්ධයේ ග්‍රෑම් හා මිලිග්‍රෑම් වලින් සොයන්න. හරි. තල වලට තල 500කට යාල දානවලු හකුරු ග්‍රෑම් 250 හකුරේ ග්‍රෑම් 250. සම්පූර්ණ බර ග්‍රෑම් 750යි. ඒ ග්‍රෑම් 750 කියලා හදන්න පුළුවන්ලු තල 60ක්. එහෙනම් අපි බෙදන්න ඕනේ 750 බෙදන්න ඕනේ 60න්. 60. 1යි 8යි 15යි 150ට 2යි 120යි 30ක් 30ක් ඉතුරු. එතකොට එක ස්කන්ධය කීයද 12.5යි ග්‍රෑම් නැත්නම් එයා අපිට කියන ග්‍රෑම් හා මිලිග්‍රෑම් වලින් 12 ග්‍රෑම් 500යි මිලිග්‍රෑම්. ඊළඟ ප්‍රශ්නේ ශනික තේ පැකට් 80ක් සහ ඒවාට ඇසුර ඇති ඇසුරුමේ මුළු ස්කන්ධය ග්‍රෑම් 276කි. ඇසුරුමේ පමණක් ස්කන්ධය ග්‍රෑම් 26කි. එක් එක් කුඩා තේ පැකට්ටුවක ස්කන්ධය සොයා ඒ ග්‍රෑම් හා මිලිග්‍රෑම් වලින් ප්‍රකාශ කරන්න. හරි. යාලගෙන සම්පූර්ණ බර ග්‍රෑම් 276යිලු. ඇසුරුමේ විතර බර ග්‍රෑම් 26යිලු. එහෙනම් අපි කරන්න ඕනේ මේක අඩු කරන්න ඕනේ.
අපිට 6න් 6 බිඳුව 7න් 2ක් 5යි 250යි ග්‍රෑම් කියලා එනවා. මේක තියෙනවා පැකට් 80ක්. එහෙනම් පැකට් 80ක් තියෙනවා නම් අපි මේක එක පැකට් එකක ගන්න 250 ග්‍රෑම් බෙදන්න ඕනේ 80න්. දැන් අපිට එනවා 4යි 240යි 8යි 3යි 40යි 10ක් ඉතුරුයි. දශමික 100ට 1යි 80යි 2යි 1යි ඊට බෙදුවා 2යි 160යි 4යි 400ට බෙදුවා 5යි 400යි බිඳුව. එතකොට එනවා එකක බර 3යි ග්‍රෑම් 125යි මිලිග්‍රෑම්. හරි. අවසාන ප්‍රශ්නේ හැදුවද? ඔක්කොම හැදුවද? ළමයි හැදුවා සර්. හරි. දිලීපටයි සිතුරු මීටයි අතිරේක ගාස්තුවක් ගෙවන්න සිදු වෙනවද නැද්ද? ගෙවන්න වෙනවා. අපි බලමු. යාළුවා ප්‍රශ්නේ කියලා දෙන්නේ මෙහෙමයි. ගුවන් යානයක කණ්ඩායම් වශයෙන් ගමන් කරන මගින් කණ්ඩායමක් වශයෙන් ගමන් කරන මගින්ගේ මල්ලක සාමාන්‍ය ස්කන්ධය කිලෝග්‍රෑම් 30ක නොඉක්මවන්න තමයි දෙන්න ඕනේ. ඒ මල්ලක සාමාන්‍ය ස්කන්ධය කිලෝග්‍රෑම් 30ක් වූ විට කණ්ඩායමේ සිටින ස්කන්ධය 30ට වඩා ගමන් කරන මගින්ට අතිරේක ගාස්තුවක් ගෙවන්න සිදු වෙනවලු. මෙයා දීලා තියෙනවා අපිට මගින් 5 දෙනෙක්ගේ ගමන් මළු වල ස්කන්ධය. ඒ වගේම අපිට යටින් දීලා තියෙනවා ගමන් මළු සාමාන්‍ය ස්කන්ධය හොයන්නේ කණ්ඩායමේ ගමන් කරන සියලු මගින්ගේ ස්කන්ධය බෙදන්න ඕනේ කණ්ඩායමේ සිටින පුද්ගලයන් ගන්න. දැන් අපි ඉස්සෙල්ලා කරන්න ඕනේ මේ මගින්ගේ සම්පූර්ණ ස්කන්ධය එකතු කරන්න ඕනේ. එතකොට 20යි 250යි 35යි 150යි 29යි 750යි 28යි 70යි 8යි 0.70යි 70 ගෙනම 0.70 විදිහට දාගත්තා 32යි. දැන් මෙතන බිඳුව. මේ ටික එකතු කරා 0.0.0යි 5යි 5යි 10යි 15යි 22න් 2 දැම්ම දෙකක් ඉතුරුයි 2යි 2යි 4යි 5යි 7යි 12යි 2 දැම්ම එකක් මෙහෙට ගෙනිච්චා 10යි 15යි 25න් 5 දැම්මා දෙකක් ඉතුරුයි 2යි 2යි 3යි 8යි 8යි 9යි 14යි 25යි 20ක් වෙන මුළු බර. එයාලා අපිට දැන් සාමාන්‍ය ස්කන්ධය කියන්නේ මේක බෙදන්න ඕනේ සම්පූර්ණ මගින් ඉන්නවා 5ක්. අපිට මේක බෙදුවාම එනවා 25 29යි 0.44. කියන්නේ කිලෝග්‍රෑම් 29යි ග්‍රෑම් 44යි. එතකොට මේක සාමාන්‍ය ස්කන්ධයේ ග්‍රෑම් 30 කිලෝග්‍රෑම් 30 ඉක්මවලා තියෙන්නේ නෑ. සාමාන්‍ය ස්කන්ධයේ කිලෝග්‍රෑම් 30 ඉක්මවලා නෑ. සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 30 නොඉක්මවු නිසා කිසිම පුද්ගලයෙකුට අතිරේක ගාස්තුවක් ගෙවන්න ඕන වෙන්නේ නෑ. තේරුණාද ඒක?